නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය වන්දනීය පූජනීය සියලුම මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත පින්තුනි මේ ලෝකයට පහළ වුණ අසහාය ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් කිසි වචනයක් යම් කිසි දර්ශනයක් ලෝකයේ තුල ශ්‍රේෂ්ඨතම ඒ ශ්‍රේෂ්ඨතම ධර්මය අග්‍රතම ඵලගෙන දෙන ධර්මය උතුම් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උත්තරීතර සද්ධර්මයයි. ලෝකයේ යම් කිසි පිරිසක් සුපටිපන්නාදී අනන්ත ගුණෝපලක්ෂිත නම් සිතන්නට බැරි අචින්ත්‍ය ප්‍රමාණ ගුණෝපලක්ෂිත නම් මහා සංඝරත්නයේ තරම් අන් එකදු පිරිසක්වත් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසාම අපි රත්නත්‍රය ලෙස ඒ බුද්ධ ධම්ම සංඝ කියන මේ උත්තරීතර ධර්මයන් හඳුන්වනවා. අද දවසේදී අපිට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඇති ඒ අනන්ත ගුණ ධර්මයනොත් ඒ ධර්ම රත්නයේ ඇති අනන්ත ගුණ ධර්මයනොත් සංඝ රත්නයේ ඇති අනන්ත ගුණ ධර්මයන්ගෙනුත් ස්වල්පයක් නමුත් කතා කරන්නට අවකාශය සැලසී තිබෙනවා. මහා මුහුදකට වැටුණු කුඩා කුහුඹුවෙක් වගේ අදහසක් තමයි මගේ හිතට මේ මාතෘකාව සම්බන්ධයෙන් දැනෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයකට හිත තිබුණත් එක බුදු ගුණයකට හිත තිබ්බත් කෙලවරක් නැති ප්‍රමාණයකින් ඒ බුදු ගුණය වර්ණනා කරන්නට ඒ බුදු ගුණය පිළිබඳව අදහස් දක්වන්නට පුළුවන් සිතුවිලි හැම පැත්තකින්ම අපේ හිතට නැගෙනවා. ඒ නිසා පැයකින් දෙකකින් නෙමෙයි පැය 10කින් 15කින් දවස් දෙක තුනකුත් අපිට බුදු ගුණ නම් කතා කිරීමේ නිම කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමකටවත් ඒ තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයන් කියා නිම කරන්නට බැරි තරම් ඒ බුදු ගුණයන් අනන්තයි අප්‍රමාණයි. මේ මුළු මහා පෘථුවිය පිරෙන්නට බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා එක බුදුමුවකින් දේශනා කළ එක බුදු ගුණයක් තවත් මුවකින් බුදුමුවකින් දේශනා නොකොට කල්පයක් මුළුල්ලෙහි බුදු ගුණ දේශනා කළත් ඒ බුදු ගුණයන්ගේ නම් කෙලවරක් වන්නේ නැති බවයි අපේ ධර්මයේ සඳහන් වන්නේ. ඉතින් අපි වගේ සුළු ප්‍රඥාවකට තේරෙන ප්‍රමාණය කියන්නට ගියත් අපිට කෙලවරක් කරගන්නට බැරි තරම් ඒ අසහාය ගුණකඳ අතිවිශාලයි. ඒ නිසා මේ දේශනාව තුළ අපි ප්‍රවේශයක් පමණක් ලබන්නට එහෙම නැතිනම් ඒ මහා බුදු ගුණ සාගරයෙන් ඊ타ත්ම ගණන් කළ නොහැකි ගණනය කළ නොහැකි සුළු ප්‍රමාණයක් නමුත් ප්‍රවේශයක් තබන්නටයි අදහස. අනුස්මෘති භාවනාවක් ලෙස අපි බුද්ධානුස්මෘතිය, ධම්මානුස්මෘතිය, සංඝානුස්මෘතිය පිළිබඳව කතා කරනවා. සතිය කියලා කියන්නේ සිහිය කියන එකට. සිහිය කියන්නේ සිහිවත් භාවය නැතිනම් තමාට නැවත නැවත සිහි උපදවන ගතියට. එතකොට අනුස්මෘතිය නැතිනම් අනුස්සතියක් කියලා කියන්නේ නැවත නැවතත් තමන්ගේ සිත පිහිටුවීම වශයෙන් පවත්නා සිහියට අනුස්සතියක් කියලා කියනවා. අනුස්සතිය විශේෂ කොට දක්වනවා බුද්ධානුස්සතිය කියන වචනේ යෙදුනහම. බුද්ධානුස්සතිය කියනකොට ඒ අනුස්සති කියන වචනය බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණෝපලක්ෂිත ඒ බුද්ධ කාය ධම්මකාය කෙරෙහි යෙදුනට පස්සේ ඒ බුද්ධානුස්සතිය බවට පත් වෙනවා. ඒ අනුස්සතිය බුද්ධානුස්සතිය බවට පත් වුනහම ඒක මහත්ඵල මහත් ආනිසංසදායක මානසික මෙහෙවීමක් බවටයි පත්වන්නේ. සුප්පබුද්ධා පබුජ්ජಂತಿ සදා ගෞතම ශාවකා කියලා ධර්මයේ විග්‍රහ වෙලා තියෙන්නේ යටත් පිරිසෙන් යහපත් නින්දක් ලබන්නට අවදිවන්නට පවා ගෞතම ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ අනුව ගිය සිහිය උපකාර වන බවයි දැක්වෙන්නේ. ඒ අනුව බුද්ධානුස්මෘතිය කියන එක බොහොම
විශේෂිත දෙයක්. අනුස්මෘති භාවනාවන්ගේ ලක්ෂණයක් හැටියට අපි මේක අද භාවනාවක් කොට කතා කරනකොට මේ අනුස්මෘති භාවනාවේ ලක්ෂණය තමයි නැවත නැවතත් තමන්ගේ සිතුවිලි උත්පාදනය කිරීම. ඒ සිතුවිලි උත්පාදනය එකම වීතියකට යොමු කරලයි සිද්ධ කරන්නේ. බුද්ධානුස්මෘතිය ආදී අනුස්මෘති භාවනා සියල්ලටම මේ කාරණාව පොදුයි. නොඑක් ආරම්මණයන්ගෙන් හිත ගලවාගෙන එක අරමුණක සිත පිහිටවල ඒකාග්‍රතාවය ප්‍රමුඛ කරගෙන සිත වැඩිම තමයි අපි පොදුවේ භාවනාව කියන දේ තුලින් බලාපොරොත්තු වෙන දේ. සෑම භාවනාවකම ඒකාග්‍රතාවයයි ප්‍රධාන වෙන්නේ. හැබැයි ඒකාග්‍රතාවය මූලික කර ගැනීම යම් යම් කර්මස්ථාන අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ආනාපාන සති භාවනාවක් අපි සිද්ධ කරනකොට ආනාපාන සති භාවනාවෙන් අපි ආශ්වාස ප්‍රාශ්වාසයේ පිළිබඳව සිහිය පවත්වමින් සති නිමිත්ත තුලත් සිහිය පිහිටවා ගනිමින් අනිකුත් සියලුම නිමිති යටපත් කොට මේ නිමිත්ත පමණක්ම අපි ආසේවනය කරනවා. නමුත් බුද්ධානුස්මතිය තුල එබඳු වූ ලක්ෂණයක් අපිට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි ඒ සිත නතර කිරීමක් හැරුණකොට බුද්ධානුස්මතිය තුළින් අපි සිද්ධ කරන දේ තමයි එකම වීතියක සිතුවිලි ගලාගෙන යන්නට ඉඩ සැලැස්වීම. ඒක හරියට ගලාගෙන යන ජල පහරක් හරවලා හරස් කොට බැම්මක් බැඳා වගේ තමයි ආනාපාන සති ආදී කර්මස්ථානයන් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. නමුත් බුද්ධානුස්මතිය අපිට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ යම්කිසි ගලාගෙන යන ජල ප්‍රවාහයක් යම්කිසි වීතියක් ඔස්සේ නැතිනම් කාණුවක් ඔස්සේ නැතිනම් යම්කිසි දෙපස බැමි දෙකක් ඔස්සේ Tamanට අවශ්‍ය දිශානතියකට අරගෙන යෑමක්. එතකොට නොඑක් කර්මණු වල හිත විසිරෙලා නැහැ. බුද්ධානුස්මතිය කියන ආරම්මණයෙහි හිත ඒකාග්‍රගතයි. නමුත් බුද්ධානුස්සතිය තුල නොඑක් බුදුගුණ මනසිකාරයේ තුල සිතේ විසිරීමක් අපිට දකින්නට තියෙනවා. මේ ලක්ෂණය අපිට අනුස්මෘති කමඨහන් සියල්ලකටම පොදු වුණ ලක්ෂණයක්. ඒ නිසා තමයි සමත භාවනා විශේෂෙහි අනුස්මෘති භාවනාවන්ගෙදී අපිට අර්පණා ධානයන් ලබන්නට නොහැකිව උපචාර ධානයන් උපචාර මට්ටමකට පමණක් උපචාර සමාධියට පමණක් පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. බුද්ධානුස්මතිය තුල ප්‍රධාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධය නැතිනම් ඒ ගුණ පිඬ අපේ සිහියට නැගීම තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ ගුණ පිඬ අපේ සිහියට නගනකොට අපි ප්‍රධාන වශයෙන්ම අද භාවිත කරන ගුණ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව මෙනෙහි කරනකොට ඒ උතුම් නවරහාදී ගුණයන් බුදුරජාණන් වහන්සේ තුල පවතින ඒ ප්‍රධානව ලෙස අපි සාකච්ඡා කරන නවරහාදී ගුණයන්. නවරහාදී ගුණයන්ගෙන් එක බුදු ගුණයක් අපි අරගෙන එක බුදු ගුණයක් අපි සාකච්ඡාවට භාජනය කළත් අපිට මේ විදිහට කතා කරලා අවසන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ තරම් ඒ බුදු ගුණයන් විසිතුරුයි, ඒ තරම් ඒ බුදු ගුණයන් ගැඹුරු අර්ථ ඇති. ඒ නිසා බුද්ධානුස්මති භාවනාව සිද්ධ කරන කෙනාගේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන දේ තමයි ශ්‍රද්ධා සම්පන්න භාවය දියුණු කිරීම. ශ්‍රද්ධාව තමයි මේ ශාසනයේ වැදගත්ම දේ බවට පත් වෙන්නේ. ඒ සදැහැති බව පදනමක් වෙනවා ශාසනයේ ධර්මයේ තේරුම් ගන්න කෙනාට. ඒ නිසා බුද්ධානුස්මතිය වඩන ශ්‍රාවකයාට ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බලය කියන මේ කාරණාවන් ප්‍රධාන ලෙස දියුණුවන්නට පුළුවන්කම තියනවා, දියුණු වෙනවා. බුද්ධානුස්මතිය වඩන කෙනාට සෝ භගවා ඉතිපි අරහං ඉතිපි සම්මා සම්බුද්ධෝ ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ ඉතිපි සුගතෝ ඉතිපි ලෝකවිදු ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්ම සාරථි ඉතිපි සත්තා දේව මනුස්සානං ඉතිපි බුද්ධෝ ඉතිපි භගවාති කියලා මෙන්න මේ විදිහට බුදු ගුණයන් මෙනෙහි කරන්නට පුළුවන්. එතකොට මෙතනදී ඉතිපි කියලා කියන්නේ ඉති අපි කියන මේ පදද්වය සංදි වෙලා ඉතිපි කියලා කියනවා. අපිට සමහර වෙලාවට ගාථා සජ්ජායනාදී තුළ ඇතැම් පින්නතුන් නොදනුවත්කම නිසා ඉතිපීසෝ ආදී වශයෙන් අර්ථ නොදැන ගාථා සජ්ජායනා කිරීමුත් දකින්නට තියෙනවා. නමුත් මෙතනදී ඉතිපිසෝ භගවා ඉති අපි සෝ භගවා කියන පද බෙහෙදේ තමයි මෙතනදී සිද්ධ වන්නේ.
මෙසේද ඒ භාග්‍යතුන් වහන්සේ අරහන් නම් වනසේක. එතකොට අරහන් කියන බුදු ගුණය බුදු ගුණයන්ගේ නව අරහාදී බුදු ගුණයන්ගේ අපි පළමුව කතා කරන බුදු ගුණය. අරහං බුදු ගුණය පිළිබඳව අපිට කතා කරන්නට ගියත් අපිට කතා කරන්නට වන්නේ අපේ ප්‍රඥාවේ පමණට. අපේ ප්‍රඥාවේ පමණට ඒ බුදු ගුණය කතා කරන්නට ගියත් මේ පැයක් දෙකක් කියන කාලය ඊටමත් සුළු ඊටමත් සීමා සහිත කාල සීමාවක් බවට පත්වනවා. නමුත් අවකාශය අනුව අපි ඊටමත් කෙටියෙන් මේ අරහං කියන බුදු ගුණය පිළිබඳව අපි ටිකක් කතා කරමු. අරහං කියලා කියන වචනය ප්‍රධාන වශයෙන්ම අපිට අර්ථ ගන්නන්නට පුළුවන්කම තියෙනවා කිහිප ආකාරයකට. ඒ කිහිප ආකාරයකට අරහං බුදු ගුණය අපි අරුත් ගන්නනකොට විශේෂ වෙනවා. සෝතතෝ ආරකා නාම යස්සයේනා සමංගිතා අසමංගීච දෝසේහි නාතෝ තේනා රහම්මතෝති කියන ගාථාවෙන් බුදුරජාණන් වහන්සේට අරහං කියන නාමය කියන්නේ ඇයි, අරහං කියන බුදු ගුණයේ ස්වභාවය කුමක්ද කියන එක පිළිබඳව අපිට යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් අතහැර දැමූ නිසා, සියලු අකුසලයන් අතහැර දැමූ නිසා ආරක්කා කියලා කියනවා. ඒ කෙලෙස් අතහැරු ගුණ ඇති ආරක වූ බුදුරජාණන් වහන්සේ සමංගී වන්නේ නැහැ කිසිම අකුසල ධර්මයකින්. ලෝභයෙන් බුදුරජාණන් වහන්සේ අසමංගීමයි. ඒ වගේම ද්වේෂයෙන් බුදුරජාණන් වහන්සේ අසමංගීමයි. මෝහයෙන් බුදුරජාණන් වහන්සේ අසමංගීමයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේට ඒ අසමංගී ගුණය නිසා ඒ අත්හැර දමන ලද කෙලෙසුන් අයින් කරලා දාපු ආරක කියන ගුණය නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. එතකොට අපි බුද්ධානුස්මතිය වඩනකොට බුදු ගුණයන් පිළිබඳව මෙනෙහි කරනකොට මේ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහං වන්නේය කියන වචනේ පමණක් කිව්වා කියලා ඒක බුද්ධානුස්මතිය බවට පත්වන්නේ නැහැ. ඒක අපිට විස්තරාත්මකව අපිට මෙනෙහි කරන්නට වෙනවා. අපේ ප්‍රඥාවේ ස්වභාවයට අනුව, අපේ නුවණේ ස්වභාවයට අනුව අපිට සෝ භගවා ඉතිපි අරහං, ඒ භාග්‍යතුන් වහන්සේ මෙසේද අරහං වනසේක කියන වචනයේදී අපේ හිත තුළම අපිට ප්‍රශ්නයක් එන්නට ඕනේ. කෙසේද බුදුරජාණන් වහන්සේ අරහං වන්නේ කියලා. නැතිනම් අපි සෝ භගවා ඉතිපි අරහං කියලා නිකන් අරහං කියන වචනය කිව්වායයි කියලා ඒක බුද්ධානුස්මෘතිය වැඩිමක් වන්නේ නැහැ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේට ඇයි අරහං කියන ගුණය අපි කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඇයි අරහං වන්නේ කියන එක විස්තරාත්මකව අපිට පැහැදිලි වන්නට ඕනේ. ඒක අපේ හදවතට දැනෙන්නට ඕනේ, අපේ හිතට තේරෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒ සියලු කෙලෙස් අතහැර දැමූ ආරක ගුණය නිසා, ඒ වගේම කෙලෙසුන්ගෙන් සමංගී නොවූ අසමංගී ගුණය නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. ඒ වගේම යස්මා රාගාදි සංඛාතා සබ්බේපි අරයෝ හතා පඤ්ඤා සත්තේන නාතේන තස්මාපි අරහං මතෝ. බුදුරජාණන් වහන්සේ මේ රාගාදී සංඛ්‍යාත සියලුම සතුරන් නසා දැමුවා. අරි කියලා කියනවා pāli භාෂාවෙන් සතුරට. එතකොට අරි ශබ්දය වර්ණ ගන්නට ගියාට පස්සේ අරි අරයෝ, අපි එතකොට සිංහලෙන් සතුරෝ කියන බහුවචනය pāli භාෂාවෙන් අරයෝ කියලා තමයි දැක්වෙන්නේ. එතකොට ඒ සතුරන් නැසූ බැවින්, සියලු රාගාදී සතුරන් නැසූ බැවින් ප්‍රඥා නැමැති ඒ ශස්ත්‍රයෙන් ඒ සතුරන් නසා දමපු නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය පිළිබඳව අපි කතා කරනකොට කෙලෙසුන් අතහැර දැමූ නිසා, කෙලෙස් නැමැති සතුරන් නැසූ නිසා බුදුරජාණන් වහන්සේට අපි අරහං කියලා කියනවා. ඒ වගේම මේ සංසාරය අපි කියනවා සංසාර කියන එක රත චක්‍රයකට උපමා කරලා. එතකොට මේ සංසාර නැමැති මේ රියසක අපි බුදුරජාණන් වහන්සේ දුරු කළ නිසා අපි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. එතකොට සංසාර නැමැති මේ චක්‍රයාගේ අර සිඳලුපු බැවින් රත චක්‍රයක ඔබ දැකලා තියෙනවා අරය කියන කොටස. අරය කියන එකෙන් අදහස් කරන්නේ
ඒ රත චක්‍රයේ නාභියෙහි සිට නේමිය දක්වා ගමන් කොට තියෙන. එහෙම නැතිනම් අර පටිපටි වගේ අපිට දකින්නට පුළුවන් කොටස අපි සරලවම කිව්වොත් අපිට අරේ ලෙස දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ අර සිඳ දැමූ නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. පුඤ්ඤාදී සංස්කාරයන්, අபிසංස්කාරයන්, අපුඤ්ඤාදී අபிසංස්කාරයන්, ආනිජ්ජාදී අபிසංස්කාර ධර්මයන් මේ සංසාර නැමැති රත චක්‍රයේ ඒ අර ලෙසයි අපි ගණනය කරන්නේ. එතකොට අවිද්‍යාව සහ තෘෂ්ණාව තමයි ඒ රත චක්‍රයේ නාභිය. එහෙම නැතිනම් මැද කොටස බවට පත්වන්නේ. මැද කොටස අවිද්‍යාව සහ තෘෂ්ණාව බවට පත්වනකොට අபிසංස්කාර අරයන් බවට පත්වනකොට ඒ අபிසංස්කාරයන් ඇති තැනක ඇති ජරා මරණ ආදී ධර්මයන් නිම්වලල්ල බවට පත්වනවා. නිම්වලල්ල කියලා කියන්නේ රතයේ වටේට ඇති ඒ වක්‍රාකාර වලල්ලට. එතකොට මේ ජරා මරණ නිම්වලල්ල පවතින්නේ අර පුඤ්ඤ අපුඤ්ඤ ආනෙජ්ජාදී අபிසංස්කාරයන්ට බැඳිලා නාභියට සම්බන්ධ වෙලා. බුදුරජාණන් වහන්සේ උතුම් වූ ප්‍රඥාවෙන් මෙන්න මේ චක්‍රය මේ සිඳ දැමූ නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. ඒ නිසා අපි බුදුගුණ සජ්ජායනාවේදී උනත් සංසාර චක්‍රයාගේ අර සිඳලූ බැවින් බුදුරජාණන් වහන්සේ අරහං කියලා කියනවා. එතකොට මේ පිළිබඳව අපිට විශේෂිත විග්‍රහයන් නොඑක ආකාරයට ධර්ම පුස්තකයන්ගේ විග්‍රහ කරන තැන්වලදී දකින්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේහි චානුස්සති නිर्देशයේදී බුද්ධානුස්සතිය පිළිබඳ විග්‍රහ වන තැනදී මේ විග්‍රහයන් බොහොම ලස්සනට මේ අපි ප්‍රකාශ කරනවට වඩා ඉතාමත් අපූර්ව ලෙස අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය පිළිබඳව විග්‍රහ කිරීමේදී බුදුරජාණන් වහන්සේ අරහං වන ආකාරය පිළිබඳව පැහැදිලි කරනකොට සංසාර නැමැති මේ චක්‍රයේ අරයන් කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරනකොට පටිච්ච සමුප්පාදය අසුරු කරගෙන මේ සියල්ලක්ම අර පද්ධතිය හැටියට දේශනා කරලා මේ අර සිඳ බිඳ දමූ නිසා බුදුරජාණන් වහන්සේ අරහං කොට දක්වන ඒ විග්‍රහය හරිම ලස්සනයි. අපිට ඒ පිළිබඳව පැහැදිලි කරන්නට ගියොත් අද බුද්ධානුස්මෘතියේ අරහං කියන බුදු ගුණය පමණක්ම අද දවසේදී අපිට කතා කරන්නට වෙනවා. ඒත් ඉවර කරන්නට නම් අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැති වෙයි. ඊට පස්සේ අපිට බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය ඒ විදිහට කතා කරනවා වගේම අරහති කියලා pāli පදයක් තියෙනවා. අරහති කියන pāli පදයෙන් දැක්වෙන්නේ සුදුසු වෙයි කියන අර්ථය. බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ පූජාවන් පිළිගැනීමට සුදුසු වන නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියන පදේ භාවිත කරනවා. පූජා විශේෂං සහපච්චයේහි යස්මා අයං අරහති ලෝකනාථෝ අත්තානුරූපං අරහන්ති ලෝකේ තස්මා ජිනෝ අරහති නාම මේතං කියලා විග්‍රහ වෙන්නේ ඒ පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ ඒ සියලු මායයන් පරාජයට පත් කළ නිසාම බුදුරජාණන් වහන්සේට ජින කියලා කියනවා. ඒ ජින වූ බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන් විසින් පූජා කළ යුතු පූජා කළ හැකි අසහාය ශ්‍රේෂ්ඨ ගුණයෙන් යුක්ත නිසාත් බුදුරජාණන් වහන්සේට අරහං කියන වචනේ භාවිත කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කිසිම කලෙක රහසින්වත් පව්කම් කළේ නැහැ. යස්මානත්ති රහෝ නාම පාපකම්මේසු තාදිනෝ රහා භාවේන තේනේස අරහං ඉති විසුතෝ කියලා ධර්මයේ තුල විග්‍රහ වෙන්නේ පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ කිසිම කලෙක රහසින්වත් පාප කර්මයක් සිද්ධ කළේ නැහැ. ලෝකේ බොහෝ පුද්ගලයන් තමන්ගේ පාප ක්‍රියාවන් තමන්ගේ පාප ධර්මයන් සිතකින් හෝ සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සේට කෙලෙස් සහිත සිතුවිල්ලක්වත් හිතට නොනගෙන පිවිතුරු චිත්තසංතානයක් ඇති නිසා බුදුරජාණන් වහන්සේ අරහං කියන වචනයෙන් හඳුන්වනවා. ඒ නිසා රහසින්වත් පව් නොකළ ඒ ගුණයෙන් අනන්ත ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ අරහම්මයි. ඒ වගේම ආරකත්තා හතත්තාච කිලේසාරින සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයා දීනව චාරතෝ නරහෝ කරෝති පාපානි අරහන්තේන පෞච්චති. බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ බැවින්ද කෙලෙස් සතුරන් නැසූ බැවින්ද සංසාර චක්‍රයාගේ
අර සිඳලූ බැවින්ද ඒ වගේම සියලු ප්‍රත්‍යාදීන්ට බුදුරජාණන් වහන්සේ සුදුසු වන බැවින්ද බුදුරජාණන් වහන්සේ අරහං කියන වචනය තුලින් අපිට පැහැදිලි කරන්නට පුළුවන්. මේ අරහං කියන ගුණය පිළිබඳව අපිට කෙටියෙන්ම දක්වන්නට පුළුවන් අර්ථ විග්‍රහය. මේ අර්ථ විග්‍රහය අපිට විස්තරාත්මකව කථනය කරන්නට ගියොත් බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ප්‍රඥා ස්කන්ධය අරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේද අවබෝධ කොටගෙන මේ ධර්මයේ නිසා මේ කෙලෙස් ධර්මයන් නසාලූ හේයින් බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක ආදී වශයෙන් අපිට මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ විටක දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් දකිනවා නම් එයා ධර්මයේ දකින්නෙක්, යමෙක් ධර්මයේ දකිනවා නම් එයා බුදුරජාණන් වහන්සේව දකින්නෙක්. එතකොට අපි යම් කිසි විදිහකින් බණපදයක් අද දවසේදී තේරුම් ගන්නවා නම් අපිට ධර්ම මානසිකාරයක් තුළ යම් ප්‍රඥාවක් උපදිනවා නම් ඒ හැම ප්‍රඥාවකින්ම අපිට බුදු ගුණයන් ගැන මෙනෙහි කරන්නට, බුදු ගුණයන් ගැන සිත යොමන්නට, බුදු ගුණයන් ගැන අපිට අනුස්මරණය කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. අපි යම් භාවනාවක් කරලා හිතේ යම් එකඟ බවක් ගොඩ නැගෙනවා නම් අනේ මගේ හිත මෙච්චර සංසිඳනකොට මේ සංසිඳීම ගැන පෙන්වා වදාළ බුදු පියාණන් වහන්සේගේ ඒ බුදු සිතේ සංසිඳීම නම් කෙතරම් ඇද්ද කියලා අපිට ඒ බුදු ගුණයන්ගේ සිසිලස ලබන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපිට ධර්මයේ පැත්තෙන් ඕනතරම් කරුණු කාරණාවන් දක්වමින් අරහම් බුදු ගුණයම කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ බුදු ගුණය කොතෙක් කතා කළත් කෙලවරක් වන්නේ නැති හේතුව ඔබට දැන් පැහැදිලි ඇති. ඕනම දහම් ණයක්, ඕනම දහම් ක්‍රමයක් අරගෙන අපි කතා කරනකොට ඒ දහම් ණය ක්‍රමය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත නිසාම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසින් සහිත ලෝකයේ පූජ්‍යාර්හයි නේද කියලා හිතනකොට ඒ හිතන්නේ අරහම් බුදු ගුණය පිළිබඳවමයි. ඕනම දහම් කරුණක් අපි අරගෙන බලනකොට ඒ දහම් ධර්මයේ නිසා ප්‍රතික්ෂේප වෙලා යන කෙලෙස් ධර්මයන් ගැන අපි බලලා බුදුරජාණන් වහන්සේ මේ සියලු කෙලෙසුන් සිඳ දැමුවා නේද කියලා අපි හිතට නගනකොට, හිතෙන් අරමුණු කරනකොට පින්නතුනි අපේ හිතේ අරහම් බුදු ගුණය පිළිබඳවයි ඒ චේතනාව පවතින්නේ. ඒ විදිහට කෙනෙකුට පුළුවන් අරහම් බුදු ගුණයම ඇසුරු කරගෙන නොඑක් ආකාරයට බුද්ධානුස්මතිය පවත්වන්නට. ඒ වගේමයි සම්මා සම්බුද්ධ ගුණය. සම්මා සම්බුද්ධ ගුණය ගැන අපි මෙනෙහි කරන්නට ගියත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන්නේ මෙන්න මේ හේතු නිසායි කියලා අපිට කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා. බුද්ධ කියලා කියන්නේ බුදු බෝධනේ ධාතුවෙන් නිපන් පදයක්. එතකොට බුද්ධෝ කියන මේ පදයෙන් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධයටපත් වීම. එහෙම නැතිනම් අවබෝධ කළ තැනැත්තා හැඳින්වීම පිණිසයි බුද්ධෝ කියන වචනේ භාවිත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය අවබෝධ කරගත්තා කියන එකෙන් අපි අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ආදී මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තා කියන එක. ඒ අවබෝධ කරගත්තේ තනියමයි. ඒ අවබෝධ කරගත්තේ පරෝපදේශ රහිතවමයි. ඒ අවබෝධය සිද්ධ කළේ ස්වයම්භූ ඥාණයෙන්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධෝ කියන වචනයෙන් අපි හඳුන්වනවා. මනවින්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ බෝධිය, ඒ බුද්ධත්වය මනවින් සිද්ධ කළ නිසා අපි සම්බුද්ධෝ කියලා කියනවා. සම්බුදුරජාණන් වහන්සේ. ඒ සම්බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය මනාකොටම තේරුම්ගත් බැවින්, මනාකොටම අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධයි කියන මේ වචනයෙන් අපි බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා. ඒ සම්මා සම්බුද්ධ වුණ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේහි නොඑක් ආකාරයෙන් නොඑක් පරියායන්ගෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්නට යෙදුණා. පසුගිය කාලයේ පුරාවටම අපි තෙසැත්තෑ ඥානයන්ගේ සුතමේ ඥානය පිළිබඳව කතා කළා. තාමත් අපි පැය ගණනාවක් තිස්සේ දේශන පවත්වලා සුතමේ ඥානයේහි පළවෙනි කොටස් ටික විතරයි අපිට කතා කරගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සුතමේ ඥානය තුළ ලැබෙන අවබෝධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්ත ඒ ධර්ම කොටාශයන් පිළිබඳව බලනකොට පින්නතුනේ අපිට හිතා ගන්නටවත් බැරි තරම්. ඒ නිසා සම්මා සම්බුද්ධ ගුණය අවබෝධ කරන කෙනෙකුට, සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව අනුස්මරණය කරන කෙනෙකුට නොඑක් ආකාරයෙන් අරහම් බුදු ගුණය කතා කළා වගේම
මේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ පරෝපදේශ රහිතවම නේද අවබෝධ කළේ. තමන්ට නොපෙනෙන අනන්ත අප්‍රමාණ ගැඹුරු න්‍යායන්ගෙන් බැසගත් ධර්මය බුදුරජාණන් වහන්සේ පරෝපදේශ රහිතව අවබෝධ කළා නේද? තමාගේ ප්‍රඥාවෙන්ම දැනගත්තා නේද කියලා අපිට සම්මා සම්බුද්ධ ගුණය කෙරෙහි අපේ සිත පහදව ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ චිත්ත ප්‍රසාදයමයි බුද්ධානුස්මතිය. ඒ අනුව සිත මෙහෙවීමමයි බුද්ධානුස්මතිය. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ පිළිබඳව දේශනා කළේ. එතකොට අභිඤ්ඤය ධර්ම විශේෂ අභිඤ්ඤය කළ නිසාත් භාවේ තබ්බ ධර්ම විශේෂ භාවේ තබ්බ කළ නිසාත් ඒ වගේම ප්‍රහාණ කළ යුතු ධර්ම විශේෂ ප්‍රහාණ කළ නිසාත් බුදුරජාණන් වහන්සේට බුද්ධයි කියලා කියනවා. ඊට අමතරව පරිඤ්ඤය ධර්මයන් පිරිසිඳ දැක්ක යුතු ධර්මයන් පිරිසිඳ දැක්කා. ස්කන්ධාදී ධර්මයන් දුක්ඛ ආදී ධර්මයන් පරිඤ්ඤය ධර්මයන්. ඒ ධර්මයන් පිරිසිඳ දැක්ක නිසාත් බුද්ධෝ කියන ගුණය සම්මා සම්බුද්ධයි කියන ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරගත්ත ගුණය අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අභිඤ්ඤය ධර්මයන් නුවණින් තේරුම් ගත යුතු නුවණින් අවබෝධ කළ යුතු ධර්මයන් නුවණින්ම අවබෝධ කළා. පිරිසිඳ දැක්ක යුතු ධර්මයන් පිරිසිඳ දැක්කා වගේම නුවණින් දත යුතු ධර්මයන් නුවණින්ම දැනගත්තා. ඒ නිසා අභිඤ්ඤයං අභිඤ්ඤාතං නුවණින් දත යුතු ධර්මයන් නුවණින් දැක්කා. ඒ වගේම භාවේ තබ්බංච භාවිතං භාවේ තබ්බංච භාවිතං කියලා කියන්නේ භාවිතා කළ යුතු ධර්මය භාවිත කළා. ඒ වගේම පහතබ්බං පහීනං මේ ප්‍රහාණය කළ යුතු ධර්මය බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කළා. ඒ නිසා තමයි බුද්ධෝ කියන පරයාය පදයෙන් බුද්ධෝ කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේව හඳුන්වන්නේ. එතකොට ඒ බුද්ධෝ කියන පදයෙන් හඳුන්වන්නට අවශ්‍ය අභිඤ්ඤය ධර්මය අභිඤ්ඤය කළ නිසාත් භාවේ තබ්බ ධර්මයේ භාවේ තබ්බ කළ නිසාත් ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කළ නිසාත් ඒ සියල්ලක්ම කළේ තමන්ගේම ඥාණයෙන් පරෝපදේශ රහිතව නිසාත් බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධයි කියලා කියනවා. ඒ සම්මා සම්බුද්ධ ගුණය කතා කරන්නට ගියත් අපිට කෙලවරක් නැතුව අපේ අවබෝධයේ තරමට ප්‍රඥාවේ කෙලවරට ප්‍රමාණයට අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විද්‍යාචරණ සම්පන්නෝ ඒ බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යා 15 චරණාදී ධර්මයන්ගෙන් යුක්ත වුණ නිසා බුදුරජාණන් වහන්සේට විද්‍යාචරණ සම්පන්නෝ කියන අපි හඳුන්වනවා. ඒ විද්‍යාචරණ සම්පන්න බුදු ගුණය බුදුරජාණන් වහන්සේගේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා නොඑක් ගුණයන්ගේ විද්‍යාචරණ සම්පන්න භාවය. අෂ්ට අභිඥාවන් අපි දකිනවා ඉද්ධිවිද දිබ්බසෝත පරචිත්ත විජාන පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කු ආසවක්ඛය ආදී මේ ඥානයන් ඒකටම විදර්ශනා ඥාන සහ විපස්සනා ඥාන මනෝමීද්ධි ආදී ඇතුළත් කළාට පස්සේ අපිට අෂ්ට විද්‍යා ධර්මයන් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට ත්‍රිවිද්‍යා ධර්මයන් ලෙස පුබ්බේ නිවාසානුස්සති ඥානය ඒ పూర్ව නිවාසයන් පිළිබඳව පෙර ජීවිත පිළිබඳව දකිනා නුවණ ඒ වගේම දිබ්බ චක්කු ඥානය දිවස් පිළිබඳව දක්නා නුවණ ආසවක්ඛය ඥානය ආශ්‍රව ධර්මයන් ඡේ කරන නුවණ කියන මේ ත්‍රිවිද්‍යා ධර්මයනොත් ඒ වගේම චරණ ධර්ම විදිහට ධර්මයේ තුල විග්‍රහ වෙන ඒ සීල සංවරය ඉන්ද්‍රිය සංවරය භෝජනයේහි පමන දන්නා බව ජාගරියානු යෝගය ඒ කියන්නේ ජාගරියානු යෝගය කියන පදයෙන් අර්ථ දක්වන්නේ නිදි දුරු කිරීම නිදි වැරීම කියන කාරණේ සද්ධා හිරි ඔත්තප්ප බාහු සත්‍ය වීරය සති ප්‍රඥා කියන මේ ධර්මයන් ඒ වගේම රූපාවචර ධ්‍යාන 4 මෙන්න මේ කියන 15 ධර්මයන් චරණ ධර්ම හැටියටයි ධර්මයේ තුල විග්‍රහ වෙන්නේ. ඒ චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණ බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න කියන නාමයෙන් හඳුන්වනවා. එතකොට ඔබට පැහැදිලි ඇති අපිට මොනතරම් කොටසක් මේ බුදු ගුණයන් තුල කතා කරන්නට පුළුවන්ද කියලා. විජ්ජාචරණ සම්පන්න කියන ධර්මයෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ විද්‍යා ධර්මයන් ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාදී ධර්මයන් කතා කරන්නට ගියත් ඒක සමාධිමත් මනසක් ඇත්තෙකුට නම් ඒකේ ගැඹුරු බව හිතන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම චරණ ධර්මයන් ගැන කතා කරන්නට යනකොට ඔබටම හිතා ගන්නට පුළුවන් මොනතරම් ප්‍රමාණයක් කතා කරන්නට පුළුවන් වෙයිද කියලා.
සීල සංවරය ගැන කතා කරන්නට ගියොත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සීල ගුණය සම්පූර්ණ කතා කරලා අපි කොහේ කෙලවරක් කරන්නද අපේ ජීවිත කාලයම කතා කළත් බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව අපි කතා කරන්නට ගියත් බුදුරජාණන් වහන්සේගේ ඒ අසම සම ඉන්ද්‍රිය සංවරය පිළිබඳව අපිට කොහොම කතා කරන්නද? බුදුරජාණන් වහන්සේ සියලු වාසනා ගුණ පවා නැති කළ උත්තමයෙක්. සාමාන්‍යයෙන් රහතන් වහන්සේලාටත් වාසනා ගුණය පිහිටා තිබෙනවා. වාසනා ගුණය කියලා කියන්නේ අර පිළින්දවච්ච මහරහතන් වහන්සේට ඇතැම් විට වසලේ කියන ආමන්ත්‍රණය හිතේ අමනාපයකින් තොරව වුණත් ප්‍රකාශ කරන ගතියක් තිබුණා. සමහර විට ලෝකයේ ඇතැම් අය අද දවසේදී මේ ගතිය අයථා භාවිතයට ලක් කරන ආකාරයත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. වසලේ කියලා පිළින්ද වච්ච මහරහතන් වහන්සේ දේශනා කළා නම් ධර්මයේ තේරෙන ධර්මයේ දන්න කෙනෙක් බැන්නහම මොකද වෙන්නේ? නැතිනම් රහතන් වහන්සේලායයි කියලා පෙනී ඉන්න අය කෑකෝ ගැහුවාම මේක සසරේ ඉඳලා එන ගතියකුයි කියලා පිළින්ද වච්ච මහරහතන් වහන්සේගේ මේ ගතියම අරගෙන ඒක මත දාලා තමන්ගේ දුර්ගුණයන් වසා ගන්නටත් ඇතැම් අය උත්සාහවත් වෙනවා. නමුත් පිළින්ද වච්ච මහරහතන් වහන්සේ මේ වසලේ කියන වචනය උනත් කරුණා බරිතව තමයි ආමන්ත්‍රණය කළේ. ඒක වාසනා ගුණයක් කියලා කියනවා. සසරේ පුරුද්ද නිසා සිද්ධ වුණ දෙයක්. එතකොට ඒ වාසනා ගුණය රහතන් වහන්සේලාට තිබුණට බුදුරජාණන් වහන්සේට ඒ වාසනා ගුණයක් ඇත්තේ නැහැ. ඒ වාසනා ගුණය නැති වෙන තරමටම බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය අති විශිෂ්ටයි, ශ්‍රේෂ්ඨයි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි කියනකොට ඉන්ද්‍රිය සංවරය අපිට කතා කරන්නට පුළුවන්. භෝජනයේහි පමණ දන්නා බව කියනකොට බුදුරජාණන් වහන්සේ භෝජනයේහි ප්‍රමාණය දැනගත්තා. භෝජනයේ පමණ දන්නා බව ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ යම් දිනක මුව ඕවිත දක්වාම දාන වළඳපු අවස්ථා තිබුණා. බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල මුං ඇටයක් බත් ඇටයක තරම් වූ සුළු ප්‍රමාණයක් වළඳලා හිටපු අවස්ථාවක් තිබුණා. ඒ හැම අවස්ථාවකම සමපාක ගුණය නිසා බුදුරජාණන් වහන්සේට සමව වැඩ ඉන්නට පුළුවන්කම සමව ආහාර ජීර්ණය සිද්ධ වෙන ලක්ෂණය තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඒ නිසා භෝජනයේ මාත්‍රඥ භාවය තිබුණා. මේ විදිහට මේ බුදු ගුණයන් ගැන කතා කරන්නට ගියොත් අපිට විද්‍යාචරණ සම්පන්න ගුණයම කෙලවරක් නැතුව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ යහපත් ගමන් නැති නිසා, සුන්දර වූ ගමන් නැති නිසා, යහපත් තැනට ගිය නිසා සුගත කියන ගුණයෙන් අපි හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය රූපකාය තුලත් ගමන බොහොම ලස්සනයි. ඒ නිසාද බුදුරජාණන් වහන්සේට සුගතයි කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ශෝභන වුණ නිවනටපත් වුණ නිසා තමයි බුදුරජාණන් වහන්සේට සුගතයි කියලා කියන්නේ. ඒ නිර්වාණ නැමැති නිර්වාණ සංඛ්‍යාත සුන්දර ස්ථානයට බුදුරජාණන් වහන්සේ ගමන් කළා. පළමුව ගමන් කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සුගතයි කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වනවා. ඒ සුගතයන් වහන්සේ සියලු ගුණ ධර්මයන්ගෙන් සම්පූර්ණ වුණ, ඒ සියලුම ගුණ ධර්මයන්ගෙන් කෙලවර බවට පත් වුණ ඒ නිවන කියන ධර්මයට මනාකොට ගමන් කළ නිසාත් බුදුරජාණන් වහන්සේට සුගත කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ හැමදාම සත්‍ය වචනම කතා කළා. ඒ සත්‍ය වචනම කතා කළා විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනර්ථ සංහිත එකම වචනයක්වත් කතා කළේ නැහැ. සත්වයන්ට අර්ථ සංහිත වචනමයි කතා කළේ. ඒ නිසා ගත කියලා කියන වචනයට සුගත කියන වචනයෙන් එතකොට හඳුන්වනවා බුදුරජාණන් වහන්සේගේ ඒ සුගතෝ කියන බුදු ගුණය. එතකොට මේ සුගත කියන ගුණය ඇසුරු කරගෙන සුගත කියන වචනය සකස් වෙලා සුගතෝ කියන සුන්දර උණ ගමන් නැති නිසාද ඒ වගේම සුන්දර උණ වචන ඇති නිසාද බුදුරජාණන් වහන්සේ සුගතයයි කියන බුදු ගුණයෙන් හඳුන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගමන් කළ නිවන පිළිබඳව කතා කරනකොට අපිට මේ 84000ක් ධර්මස්කන්ධයම කැටි කරලා කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එකතු කරලා කතා කරන්නට තියෙනවා. සුගත බුදු ගුණය කතා කළත් අපිට ඒ වගේ අනන්ත අප්‍රමාණ ලෙස හිතන්නට, කතා කරන්නට, මෙනෙහි කරන්නට හැකියාව තියෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ ගුණයෙන් යුක්තයි කියලා කියන්නේ. ඒ වගේමයි ලෝකවිදූ කියන ගුණය අරගෙන බැලුවත් ලෝකවිදූ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ
ਸਰව ප්‍රකාරයෙන්ම ලෝකය අවබෝධ කළ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදු කියලා කියනවා. ਸਰව ප්‍රකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ ලෝකය අවබෝධ කළා. එක පැත්තකින් අරගෙන බලනකොට ස්කන්ධ ලෝකය බුදුරජාණන් වහන්සේ මනවින්ම අවබෝධ කළා. පුද්ගල භාවයේ තුල ආයතන ලෝකයේ ගොඩනගෙන හැටිත් ඒ ආයතන ලෝකයේ Nirodhe පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒ නිසාම අර රෝහිතස්ස දෙව් පුතුට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ මේ බඹයක් තරම් වූ ශරීරය තුල ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දේශනා කරනවා කියනවා වගේ බුදුරජාණන් වහන්සේ ලෝකය මනවින්ම අවබෝධ කළා. අපි කියන්නේ ලෝකය අතඹුලක්සේ අවබෝධ කරගත්තා කියලා. අතඹුල කියනවා නෙල්ලි ගෙඩියකට. නෙල්ලි ගෙඩියක් අතේ තිබුණොත් අතේ තියාගෙන ඉන්න නෙල්ලි ගෙඩිය හාත්පස අපිට පෙනෙනවා, දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒ ලෝකයෙහි තේරුම් ගැනීම එක පැත්තකින් ස්කන්ධ ලෝකය, තව පැත්තකින් සම්මුති ලෝකය. මේ දෙපැත්තම බුදුරජාණන් වහන්සේ මනවින් තේරුම් ගත්තා. නමුත් සම්මුති ලෝකයේ පැවැත්ම පිළිබඳව දැනගත්තා කියලා දේශනා කළා කියලා ඒක අපේ නිවනට අවශ්‍ය වන දෙයක් නෙමෙයි. ලෝකයා අනුව යන ලෝකයාගේ අනුසෝතගාමී ප්‍රතිපදාව තමයි මේ සම්මුති ලෝකයේ පිළිබඳව ගවේෂණය සහ පරේක්ෂණයන් සිදු කිරීම. ඒ සම්මුති ලෝකයේ තුල සිද්ධ වෙන ඒ අනාර්ය පරේක්ෂණයම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරන්නට ගියේ නැහැ අමුතුවෙන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා විශේෂය ඒ සියලුම ලෝකයේ තුල පැතිරී තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මහා සමස්ත ලෝක ධාතුන් පිළිබඳවම අවබෝධ කරගත්ත නිසාද බුදුරජාණන් වහන්සේට ලෝකවිදූ කියලා කියනවා. ඒ වගේම අපිට බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ කියන ගුණය පිළිබඳව දකින්නට පුළුවන් හොඳම තැන ස්කන්ධ ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විභජනය කොට බෙදූ ආකාරය, ඒ සිත පිළිබඳව විග්‍රහ කරලා තියෙන ආකාරය, ඒ වගේම රූපේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන ආකාරය, පිනතුනි මේ නාම රූප ධර්මයන් વિશે බුදුරජාණන් වහන්සේ ලෝකය ගොඩනගෙන ආකාරය පෙන්වලා තියෙන විදිහ අපේ හිත නිවා දමන දෙයක් බවටයි පත්වන්නේ. ඒ අසහාය දහමක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ දහමේ ඕනම තැනකින් අරගෙන ඕනම තැනකින් මානසිකාරයේ පැවැත්වුවත් අපිට ලෝකවිදූ බුදු ගුණය පිළිබඳව අදහසක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ලෝකවිදූ බුදු ගුණය ධර්මයේ දන්න ඕනම කෙනෙකුට ධහම පිළිබඳව Taman දන්නා ප්‍රමාණයෙන් සිහිපත් කර ගැනීමේ හැකියාව මොනවට පවතිනවා. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ ලෝකය කියන එක සංඛාර ලෝකයේ විදිහට බුදුරජාණන් වහන්සේ සංඛාර ලෝකය දැක්කා. සංඛාර ලෝකය කියනකොට සබ්බේ සත්තා ආහාරට්ඨිතික ආදී වශයෙන් දැක්වෙන මේ ලෝකය එකම ආකාරයකින් විග්‍රහ කරන්නට පුළුවන් හේතු නිසා සකස් වන ආකාරයේ ප්‍රත්‍ය ධර්මයන් අනුව බුදුරජාණන් වහන්සේ ලෝකය පිළිබඳව අවබෝධ කළා. එතකොට ඒ හේතු නිසා සකස් වන ලෝකයේ පිළිබඳව දකින්නකම බුදුරජාණන් වහන්සේගේ ඒ සංඛාර ලෝකයේ පිළිබඳව ඇති දැනුම ලෙසයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම සත්ව ලෝකයේ බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ සත්ව ලෝකයේ කියනකොට මේ සාස්වත උච්ඡේදාදී දෘෂ්ටීන් අනුව ගිහිල්ලා ඒ සත්වයන්ගේ ස්වභාවය අවබෝධ කර ගැනීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා චක්ෂුෂයෙන් ඒ බව අවබෝධ කරගත්ත නිසා සත්ව ලෝකයේ බුදුරජාණන් වහන්සේ දැක්කා. සුචරිතය සිද්ධ කරන සත්වයන්, දුෂ්චරිතය සිද්ධ කරන සත්වයන්, ඒ වගේම කෙලෙස් අඩු සත්වයන්, කෙලෙස් වැඩි සත්වයන්, ඒ වගේම ඉන්ද්‍රිය තීක්ෂණ, ඉන්ද්‍රිය තිබුණු සත්වයන්, ඉන්ද්‍රිය දුබල සත්වයන්, උද්ගටිතඥ, විපටිතඥ, විපංචිතඥාදී පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ නුවණින් තේරුම් ගත්තා. බුද්ධත්වයට පත් වුණ අවස්ථාව පිළිබඳව පැහැදිලි වෙනකොටත් අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝවැස්සන්ගේ චිත්තසංතානයන් හරියට නෙළුම් විලක් වගේ දැක්කා කියලා. සමහර නෙළුම් වතුර ඇතුළෙම තියෙනකොට, නෙළුම් පොහට්ටු වතුර ඇතුළෙන් පිපීගෙන එනකොට, සමහර නෙළුම් පොහට්ටු වතුරෙන් උඩට මතුවෙලා හිරුගේ පැමිණීම බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ මේ ලෝකයේ ඇතැම් සිස්සතන් ධර්මයෙන් මුහුකුරා ගිහිල්ලා සුතමේ තුලින් සුතමේ ඥාණයට ධර්මයේ පැමිණෙනකම් බලාගෙන ඉන්න සිත්සතන් දැක්කා. ඒ වගේම ධර්මයේ ආයාසයෙන් පුරුදු පුහුණු කරලා වැඩි යුතු චරිත බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ වගේම ඒ විදිහටවත් ධර්මයට පත්වන්නට බැරි
කුසලයේ තුල පිහිටවිය යුතු සත්‍යයන් කුසලයේ තුල පිහිටවන්නට පුළුවන් සත්‍යයන් දැක්කා. ඒ වගේම කෙසේ කොටවත් යහපත් මඟකට ගන්නට බැරි සත්‍යයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ සත්ව ලෝකයේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ අතඹුලක්සේ දැනගත්ත කියලා. එතකොට නාම රූප ධර්මයන් පිළිබඳව ලෝකය අවබෝධ කරගත්ත දේ අපි සංස්කාර ලෝකයේ විදිහට අර්ථ දක්වනකොට මේ විදිහට සත්වයන්ගේ ස්වභාවයන් අනුව තේරුම් ගත්ත එක සත්ව ලෝකයේ ලෙස දක්වන්නට පුළුවන්කම තියෙනවා. අවකාශ ලෝකයේ කියලා කියනවා බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත අවබෝධ කරගෙන ලෝකයට බොහෝ කොට පැහැදිලි නොකර යම් යම් අවස්ථාවල යම් යම් ආකාරයකට පැහැදිලි කරපු මේ ලෝක විශ්ය පිළිබඳව ලෝකයේ පැවැත්ම පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දැන හිටියා. ඒකට කියනවා අවකාශ ලෝකයයි කියලා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ලෝකය පිළිබඳව තේරුම් ගත්ත නිසා ලෝකයේ පිළිබඳව අවබෝධ කළ නිසා බුදුරජාණන් වහන්සේට ලෝක විදූ කියන බුදු ගුණයෙන් බුදුරජාණන් වහන්සේව අපි හඳුන්වනවා. අද සමහර විට නොඑක් ආකාරයට මිත්‍යා දෘෂ්ටි බහුල වන සමාජයක් තුළ ඒ බුදු ගුණයන්ටත් නොඑක් අර්ථ නිරූපණයන් ඉදිරිපත් වෙනවා ඊටාම සංවේගදායක විදිහට. ලෝක විදූ බුදු ගුණය අරගෙන ආස්වාද ලෝකයේ විදපු හින්දා බුදුරජාණන් වහන්සේ ලෝකයට විද දැමූ නිසා විදලා පෙන්නපු නිසා ලෝක විදූ කියනවා කියලා මේ මිත්‍යා දෘෂ්ටිකයින් විසින් ඇතැම් වෙලාවට අර්ථ දක්වනවා ඇහුවාම අපිට බොහොම සංවේගයක් ඇති වෙනවා. මේ බුදු ගුණය තුළ ප්‍රකාශ කරන ගැඹුරු අර්ථය මේ විදිහට හැල්ලු කොට දැමීම පිළිබඳව. ඒ වගේම අනුත්තරෝ කියන බුදු ගුණය අරගෙන අපි මෙනෙහි කරලා බැලුවත් බුදුරජාණන් වහන්සේට වඩා වෙන උත්තරීතර කෙනෙක් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපි අසමයි කියලා කියනවා. ඒ වගේම ඒ රූපකාය තුළ අපිට ප්‍රතිමාවකින්වත් කවදාවත් දක්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අප්පටිමෝ කියලා බුදුරජාණන් වහන්සේව අපි හඳුන්වනවා. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ ලෞකික ලෝකෝත්තරාදී උතුම් වූ ගුණධර්මයන්ගෙන් යුක්තයි. ඒ උතුම් වූ ගුණධර්මයේ මේ මුළුතුන් ලෝකෙ කිසිම කෙනෙකුට දෙවියන් මරුන් බ්‍රහ්මයන් සහිත කිසිම ලෝකයකට ඉක්මවා දක්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊට වැඩිතර වූ දෙයක්. ඒ සීලය බුදුරජාණන් වහන්සේගේ සීලයට වැඩිතර වූ සීලයක් කෙනෙකු සතුව ඇතයි කියන එක කවදාවත් පෙන්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ප්‍රඥාව සමාධිය ආදී හැම ගුණ ධර්මයක්ම එලෙසමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපි අනුත්තරෝ කියන උත්තරීතර වචනයෙන් හඳුන්වනවා. ඊට වඩා උත්තරීතර කෙනෙක් නොවන නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුදු ගුණය අනුත්තර බුදු ගුණය අපිට ඒ විදිහට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි පුරුෂ ධම්මසාරථී බුදු ගුණය බුදුරජාණන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ යුතු ආකාරයට දමනය කළා. සමහර පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ දමනය කළේ බොහොම අපූර්ව ආකාරයට කියන එක කතාවස්තු ආශ්‍රයෙන්ම මේ පින්නතුන් ඕන තරම් අහලා තියෙනවා. අඟුලිමාල දමනය කළේ තවත් ආකාරයකට. සුනීත සෝපාකලව දමනය කළේ තවත් ආකාරයකට. පටාචාරාවව කිසාගෝතමීව දමනය කළේ තවත් ආකාරයකට. ඒ බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්මසාරථී ගුණය නිසා බුදුරජාණන් වහන්සේට ආසයානුසේ ඥානය තිබුණා. සත්වයන්ගේ කෙලෙස් කොතෙක් ගෙවී තියනවද කෙලෙස් ගෙවීම පිණිස කුමන මාවතක මේ කෙනා රැගෙන යා යුතුද කියන එක ඒ උතුම් බුද්ධ ඥානයට ගෝචර වුණා. සරියුත් මහරහතන් වහන්සේටවත් සමහර වෙලාවට ධර්මය කියා ආශ්‍රවයක් ක්ෂය කරගත නොහැකි වුණ ඇත්තන්ව බුදුරජාණන් වහන්සේ බණපදයන් දේශනා කරලා සමහර විට උපක්‍රම කරලා ඒ අයව ධර්මාභිසමයෙන් සුපෝෂිත කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පුරුෂ ධම්මසාරථී කියලා කියනවා. චුල්ලපන්තක හාමුදුරුවන්ට ශාසනයෙන් ඉවත් වෙලා යන්නට යන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් මගින් තමයි ධර්මයේ තේරුම් ගන්නට ඉඩ සැලසුවේ. ඒ වගේම තවත් අවස්ථාවකදී ආත්ම ගණනක් රංකරුවෙක් වෙලා ඉපදිලා හිටපු සාමණේරයන් වහන්සේ නමකට සරියුත්තරුන් වහන්සේ අසුභානුස්මෘති ආදී කර්මස්ථාන දේශනා කරපු අවස්ථාවලදී උන්වහන්සේට අධිගමයට පත්වන්නට බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේට ළඟට කැඳවාගෙන ආපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේ රත්තරන් පැහැ ඇති නෙළුම් මලක් මවල දීලා නෙළුම් මල බලාගෙන ඉන්න ලෙසයි දේශනා කළේ. නෙළුම් මල දිහා බලාගෙන ඉන්නකොට හිත්ගත් අරමුණ දිහා බලාගෙන ඉන්නකොට බුද්ධ අධිෂ්ඨානයෙන් ඒ නෙළුම් මල පරවී යන ආකාරය දැකලා
ඒ තෙරුන් වහන්සේ නිර්වාණය අවබෝධ කරගත්තා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරථී ගුණය අපිට හිතලා කෙලවරක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ දමණය කළ යුත්තන් දමණය කළා මනාකොටම. ඒ බුදුරජාණන් වහන්සේ සච්චක අම්බට්ට පොක්කරසාති සෝන දණ්ඩාදී ඒ බ්‍රාහ්මණයන් දමණය කළා. ඒ වගේම ආලවකාදී මහා යක්ෂයන් දමණය කළා. ඒ වගේම බක බ්‍රහ්මාදී බ්‍රහ්මයන් දමණය කළා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ මුළු තුන් ලෝකෙම දමණය කළ යුත්තන් මනවින් දමණය කරපු නිසාම බුදුරජාණන් වහන්සේට අපි අනුත්තරෝ පුරුෂ ධම්ම සාරථී කියලා ඒ බුදුරජාණන් වහන්සේට ඒ උත්තරීතර පුරුෂ ධම්ම සාරථී ගුණයෙන් යුක්තයි කියලා අපි කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ පුරුෂ ධම්ම සාරථී ගුණයෙන් යුක්ත නිසාම අපිට ඕන තරම් කතා වස්තුන් තුල ධර්මාභිසමය කළ පුද්ගලයන් ගැන ධර්මාභිසමය කළ උත්තමයන් වහන්සේලා ගැන අපේ අදහස් ඇති කරගන්න හැම වෙලාවකදීම අපිට මේ බුදු ගුණය ගැන අපේ හිතේ චිත්ත ප්‍රසාදය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාම අපිට බුද්ධානුස්මෘතිය මේ හැම ප්‍රදේශයකටම පැතිරී යන ආකාරයට වඩන්නට පුළුවන්කම තියෙනවා. සත්තා දේව මනුස්සානං. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට ශාස්ත්‍ර වුණා. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මඟ කිව්වා. විජම්බන දේශනා කළේ දෙවියන්ට. ඒක මිනිසුන්ට උපකාර නොවුණා නෙමෙයි. නමුත් දෙවියන්ටත් බුදුරජාණන් වහන්සේ නිවන් දකින්නට අවශ්‍ය ධර්මයන් දේශනා කළා. දෙවි බවට පත්වීමට අවශ්‍ය ධර්මයක් දේශනා කළා. දෙවියන්ට දිව්‍ය තලයන්ටපත් වුණ දෙවියන්ට නිවන් දකින්නට බණ කිව්වා වගේම බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න මිනිසුන්ට නිවන් දකින්නට වගේම දිව්‍ය ලෝකයට යන්නට පුළුවන් මඟක් දේශනා කළා. ඒ නිසා මනවින්ම මඟ පෙන්වපු බුදුරජාණන් වහන්සේට සත්තා දේව මනුස්සානං කියලා අපි කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අනන්ත වූ ධර්මයන්ගෙන් ගුණ ධර්මයන්ගෙන් යුක්තයි. ඒ වගේම බුද්ධෝ බුදුරජාණන් වහන්සේ බුද්ධෝ කියන බුදු ගුණයෙන් යුක්තයි. බුද්ධෝ කියන බුදු ගුණය අපි එක පැත්තකින් සම්බුද්ධෝ කියන වචනය තුල සම්මා සම්බුද්ධ කියන වචනය තුලත් කතා කළා. ඒ සම්මා සම්බුද්ධෝ කියන වචනය තුල අපි කතා කළේ බුදුරජාණන් වහන්සේගේ ස්වයම්බූ ඥාණය ප්‍රධාන කරගෙන තමා විසින්ම අවබෝධ කර ගැනීම ප්‍රධාන කරගෙන බුද්ධෝ කියන මේ පදයෙන් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ඥානය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අනිකුත් ධර්ම කාරණාවන් පිළිබඳව ඇති අවබෝධය තමයි බුද්ධෝ කියන පදයෙන් දැක්වෙන්නේ. එතකොට සම්මා සම්බුද්ධෝ කියන පදයෙන් ඒක විශේෂිත වෙන්නේ සම්මා සම්බුද්ධ කියනකොට බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන්ම අවබෝධ කරගත්ත පිළිබඳව හිතමින් තමයි චිත්ත ප්‍රසාදය ඇති කරගන්නේ. නමුත් බුද්ධෝ කියන වචනයෙන් අපිට ධර්මයේ ගැඹුරු බව අපිට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයත් අවබෝධ කරගත්තා නේද කියලා අපිට ශ්‍රද්ධාව ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධ ඥානය පිළිබඳව පටිසම්භිදා මග්ග ප්‍රකරණෙහි බොහොම ලස්සනට විග්‍රහ වෙලා තියෙනවා. කේනට්ඨේන බුද්ධෝ බුද්ධිතා සච්චානීති බුද්ධෝ බෝධේතා පජායාති බුද්ධෝ සබ්බඤ්ඤතාය බුද්ධෝ සබ්බදස්සාවිතාය බුද්ධෝ මේ විදිහට නොඑක ආකාරයට නොඑක පරයයන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ කියන පදේ තුල බුද්ධයි කියන්නේ ඇයි කියන එක පිළිබඳව පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධයි කියලා කියනවා. ඒ වගේම ඒ ධර්මය අනුන්ට බෝධේතා අනුන්ට අවබෝධ කළා ප්‍රජාවට අවබෝධ කෙරෙව්වා. ඒ අවබෝධ කරවන්නට අවශ්‍ය විදියට ධම් දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට බුද්ධෝ කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සබ්බඤ්ඤතා ඥාණයෙන් යුක්තයි. සියල්ලම අවබෝධ කළ උතුම් ඥාණයෙන් යුක්ත නිසා සර්වඥතා ඥාණයෙන් පරිපූර්ණ බුදුරජාණන් වහන්සේ බුද්ධෝ කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ආවර්ජනා කරන සෑම අවස්ථාවකම සියල්ලම දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාම සබ්බ දස්සාවිතාය බුද්ධෝ කියලා කියනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝ කියන බුදු ගුණයත් අපිට පමණ නැතුව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහමයි භගවා කියන බුදු ගුණය. භගවා කියන බුදු ගුණය භාග්‍යවත් කියන අර්ථය තුල අපි කතා කරනවා. භගවාති වචනං සෙට්ඨම් භගවාති වචන මුත්තමං ගරුගාරව යුත්තෝසෝ භගවාතේන උච්චති කියලා දැක්වෙන්නේ මේ භගවා කියන වචනය බුදුරජාණන් වහන්සේට කියන්නට හේතුව. බුදුරජාණන් වහන්සේ උතුම් වූ ගෞරව කළ යුතු ගුණයෙන් යුක්තයි.
ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ වචනය අසුම සමයි. බුදුරජාණන් වහන්සේ ඒ ගරු කළ යුතු බවින් යුක්තයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට මේ භගවා කියන වචනේ යොදන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ලැබීමේ ගුණය, බුදුරජාණන් වහන්සේගේ තවත් නොයෙක් ගුණ ධර්මයන් අනුව බුදුරජාණන් වහන්සේට භගවා කියන වචනය භාවිත කරනවා. ඒකට අපි පොදුවේ භාග්‍යවත් කියන වචනය තුළ ඒක අර්ථ ගැන්වීම සිද්ධ කරනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ භගවා කියන බුදු ගුණයෙන් යුක්තයි නේද කියලා අපිට කල්පනා කරන්නට, හිතන්නට, මෙනෙහි කරන්නට, අනුස්මරණය කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට භගවා කියන බුදු ගුණේනොත් බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන අපේ මානසිකාරයේ පවත්වන අවස්ථාවේදී අපිට බුද්ධානුස්මෘතිය තාමත් යහපත් ලෙස දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දහම් ගුණයන් බෙදා දක්වපු ආකාරය නිසා බුදුරජාණන් වහන්සේට භගවා කියන පදේ යෙදෙනවා. එතකොට ඒ භගවා කියන පදේ විදිහට කතා කරනකොට අපිට නොඑක් ධර්මකාරණා ඔස්සේ අපේ ප්‍රඥාව බැස ගන්න අවස්ථාවක ඕනම වෙලාවක අපිට පුළුවන් ඒ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේගේ භගවා බුදු ගුණය දකින්නට. චතුරාර්ය සත්‍ය විදිහට ගත්තාම දුක විදිහට අපි අරගෙන කතා කරනකොට දුක සහ දුක්ඛ සත්‍ය අතර ඇති ප්‍රභේදය බුදුරජාණන් වහන්සේ මේක බෙදා දැක්වුවා මනාකොට අවබෝධ ගත හැකි ආකාරයට මහ ගැඹුරු ප්‍රදේශයක මේක දේශනා කළා. ඒ පිළිබඳව අපි නුවණ පවත්වන සෑම අවස්ථාවකම ශ්‍රද්ධාව සෙලවෙනවා නම් අපිට පුළුවන් අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේක මනාකොට බෙදා දැක්වුවා නේද, මේක භගවා බුදු ගුණයට අයත් නේද කියලා අපිට මේ පැත්තෙන් හිතේ ප්‍රසාදයේ ශ්‍රද්ධාව දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි මේකට කියනවා අපේ බුද්ධානුස්මෘතිය තුල තියෙන ඒ බුදු ගුණය නැතිනම් බුදු ගුණ ගැන තියෙන අනුස්මෘතිය නැවත නැවතත් මෙනෙහි කිරීම කියලා. මේ බුද්ධානුස්මෘතිය වඩන කෙනෙකුට තමන්ගේ හිතේ නිතරම කුසල ධර්මයන් තුල පිහිටා තිබීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් ගැන හිතන කෙනාට වීරිය සමන්ගේ භාවය ඇතිවීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරනකොට තමන්ගේ සිතට ඇතිවන බිය දුරු වී යෑම, ඒ වගේම තමන්ගේ සිත ශ්‍රද්ධාවෙන් පිරී යෑම, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හිතනකොට සිත කය දෙකේ සැහැල්ලුව ඉපදීම, මේ වගේ බොහෝ ආනිසංස අපිට ditta ධම්ම වේදනීයව ලබන්නට පුළුවන්කම තියෙනවා. මේ කිව්වේ මරණින් මත්තේ ලැබෙන දේවල් නෙමෙයි. අපිට මේ ජීවිතයේදීම බුදු ගුණ ලබන කෙනෙකුට ලබන්නට පුළුවන් ආනිසංස සුළු කොටසක් පමණක්. මේ විදිහට බුද්ධානුස්මෘතිය වඩන කෙනෙකුට උපචාර ධ්‍යාන පමණක් උපචාර සමාධිය පමණක් ලබන්නට පුළුවන්කම තියෙනවා. උපචාර සමාධිය පමණක් ලබන්නට පුළුවන් කියන එකෙන් අදහස් කළේ අර්පණා සමාධිය ලබන්නට බැරි බව. අර්පණා සමාධිය කියලා කියන්නේ ප්‍රථම ධ්‍යාන නිස්ෘත වුණ සමාධිය. එතකොට ඒ ධ්‍යාන නිස්ෘත සමාධියක් උපදවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ බුද්ධානුස්මෘතිය ආදී මේ අනුස්මෘති භාවනාවක් තුල. හේතුව නැවත නැවතත් හිතට තව තව බුදු ගුණයන් අරමුණු වශයෙන් අරමුණු වෙනවා. එක අරමුණක් තුල ඒකාග්‍රගත කරලා එක අරමුණක් තුල විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ගති ලක්ෂණයන් කෙරෙහි හිත පවත්වන්නට, නැඹුරු කොට පවත්වන්නට පුළුවන් කමක් පවතින්නේ නැහැ. ඒ නිසාම අපිට අර්පණා මට්ටමට ගන්නට බෑ. නමුත් උපචාර මට්ටමේ අපිට සිත සමාධිමත් කරන්නට, චිත්ත ඒකාග්‍රතාවයේ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ උපදින සමාධිය අපිට නිවන දක්වාම එක පැත්තකින් අරගෙන යන්නට පුළුවන්කමක් තියෙනවා. ඒක අපි වෙනම කතා කළ යුතු කතාවක් බවටයි පත්වන්නේ. එතකොට බුද්ධානුස්මෘති භාවනාව සිද්ධ කරන්නේ මෙන්න මේ ආකාරයට. අපිට පුළුවන් මේ බුදු ගුණයක් අරගෙන බුදු ගුණයන් ගැන හොඳට මේ විදිහට අපි කතා කරපු ආකාරයට මානසිකාරයන් පවත්වන්නට. ඒ මානසිකාරයමයි බුද්ධානුස්මෘතිය බවට පත්වන්නේ. ඒ වෙලාවේදී අකුසල් සිතුවිලි හිතට එන්නේ නැහැ. එකම බුදු ගුණ නැමැති චිත්ත වීතිය තුල නැතිනම් සිතට අපි ලබා දීලා තියෙන මාර්ගය තුලම සිත පිහිටා සිටිනවා, ගමන් කරනවා. එතකොට අපිට බුද්ධානුස්මෘතිය තුල ඒකාග්‍රතාවය ඇති වෙනව නොඑක් බාහිර නිමිති නැතිකම නිසා. කෙනෙකුට මේක ප්‍රායෝගිකව භාවිත කරනකොට මේ නවාරහාදී බුදු ගුණයන්ගෙන් එක බුදු ගුණයක් විතරක් Tamanට වැඩිපුර සමීප වෙන බවක්, නැතිනම් Tamanට මානසිකාරය කළ හැකි වෙන බවක්, Tamanට වැඩිපුර චිත්ත ඒකාග්‍රතාවයේ ඒ තුල ගොඩනගෙන බවක් දැනෙන්නට පටන් ගන්නවා.
නවාරහාදී බුදු ගුණ වඩනකොට මේ විදිහට එක බුදු ගුණයක් අපි හිතමු අරහං බුදු ගුණේ නම් අපිට වඩා සමීප වෙන්නේ දැනෙන්නේ තමන්ගේ හිතට වැටහෙන ස්වභාවයකට ලක්වන්නේ අපි අනිත් බුදු ගුණයන් වලට වඩා අරහං කියන බුදු ගුණයම ප්‍රධාන කරගෙන අපි නැවත නැවතත් බුද්ධානුස්මති භාවනාව සිද්ධ කරන්නට පෙළඹෙන්නට ඕනේ. අන්න ඒ විදිහට අපිට පුළුවන් බුද්ධානුස්මතිය වැඩි වීම තුළ අපිට හිතේ ප්‍රසාදය ශ්‍රද්ධාව උපදව ගන්නට ඒ ශ්‍රද්ධාව පාදක කරගෙන අපිට පුළුවන් ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයකට පත්වන්නට නිවන දක්වාම අපිට ඒ සමාධිය උපනිශ්‍රේ කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට ධර්මයේ පිළිබඳවත් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මනවින් ධම් දේශනා කළ නිසා බුදුරජාණන් වහන්සේට අපි ස්වක්ඛාතයි කියලා කියනවා. ඒ ස්වක්ඛාත ධර්මයේ කියලා අපි සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රථම බුද්ධ වචනයත් මධ්‍යම බුද්ධ වචනයත් ඒ වගේම කෙලවර බුද්ධ වචනයත් මනවින්ම දේශනා කළා. එසකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ එක ගාථාවක් දේශනා කළත් ඒ ගාථාව තුළ අපිට නිවනට අවශ්‍ය මඟ මනාකොටම පෙන්වා වදාලා. ඒ නිසා අපිට ඒ බුදු ගුණයන් ගැන ධර්ම ගුණයන් ගැන මෙනෙහි කරනකොට අපේ හිත ඒ ඔස්සේ පහදව ගන්නට පුළුවන්කම තියෙනවා ධර්ම රත්නයේ තියෙන ආශ්චර්යමත් ස්වභාවය පිළිබඳව. ඒ ස්වක්ඛාත ස්වභාවය ඒක කවදාවත් දුරක්ඛාත උනේ නැහැ. බුදුරජාණන් වහන්සේ මනවින්ම ඒ ධර්මය අපිට දේශනා කළා තියෙනවා. ඒ නිසා ඒ ධර්මයට ස්වක්ඛාතයි කියලා කියනවා. එකම ධර්මයකින් අපිට පුළුවන්කම තියෙනවා එකම ගාථාවක් අරගෙන චතුරාර්ය සත්‍ය පැහැදිලි කරගන්නට. සමහර විට එක සත්‍යයක් පැහැදිලි වෙනවා ගාථාවෙන් අපිට ඉතිරි සත්‍ය තුන අපි කොහොමද ආද්‍යාහාරයෙන් ගන්නෙ. සමහර ගාථාවකින් සත්‍ය දෙකක් පැහැදිලි වෙනකොට අපි කොහොමද ඉතිරි සත්‍ය දෙක ආද්‍යාහාරයෙන් ගන්නෙ. ඒ වගේම සත්‍ය තුනක් පැහැදිලි වෙනවා. සමහර විට චතුරාර්ය සත්‍යෙම පැහැදිලි වෙනවා. මේ විදිහට අපිට ධර්මයේ බුදුරජාණන් වහන්සේ මනවින් දේශනා කරපු නිසා ධර්මයේ ස්වක්ඛාත ගුණයෙන් යුක්තයි. නිත්තිප්පකරණේ පේඨකෝපදේශාදී ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරාට පස්සේ අපිට මේ ධර්මයේහි ඇති අනන්ත න්‍යායන් ධම පැහැදිලි කරගත හැකි අනන්ත න්‍යායන් පිළිබඳව අපිට ණය ක්‍රමයන් පිළිබඳව හිතා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව අපි දැනගන්නකොට ඒ පිළිබඳව අපි මෙනෙහි කරන කමට අපි කියනවා ස්වක්ඛාත ධම් ගුණය කියලා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මනවින්ම දේශනා කළා. ඒ නිසා ධර්මයට ස්වක්ඛාතයි කියලා කියනවා. ඒ වගේම සන්දිට්ඨික කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය සාන්දෘෂ්ටිකයි. මේ ජීවිතයේ තුලම අපිට අත්විඳින්නට පුළුවන් ධර්මයක්. මේ සාන්දෘෂ්ටික ධර්මය ආර්ය මාර්ගයේ වඩන කෙනෙකුට ආර්ය ඵලයන් ඉපදවීමට බොහෝ කාලයක් බලා ඉඳීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒක මේ ජීවත් වෙන කෙනෙකු විසින්ම අත්දැකිය යුත්තක්. එතකොට තම තමා විසින්ම අත්දැකිය යුත්තක්. මම වඩන ප්‍රතිපදාව තුළ මම වඩන මාර්ගය තුළ මම ධර්මයේ පුරුදු කළයි කියලා ඒ විපාකය තව කෙනෙකුට යන්නේ නැහැ. තම තමා විසින්ම තේරුම් ගත යුතු ධර්මයක්. තම තමා විසින්ම තම තමා තුළ උපදවිය යුතු ධර්මයක්. ඒ වගේම තමයි ඒක මේ ජීවිතයේ තුලදම ඉපදවිය හැකි ප්‍රතිඵලය මේ ජීවිතයේ තුලදම ලැබිය හැකි ධර්මයක්. මේ ලෝකේ බොහෝ ආගම් සමය දර්ශන කොතෙක් තිබුණත් ඒ කිසිම ආගමක කිසිම සමය දර්ශනයක ඒ කිසිම ධර්මයක මේ ජීවිතයේ ලැබිය හැකි ප්‍රතිඵල පිළිබඳව කතා කරන්නේ නැහැ. මරණින් පස්සේ මරණින් මත්තට අපිට ලැබෙන සුගතියක් මරණින් මත්තේ අපිට ලැබෙන විමුක්තියක් පිළිබඳවයි කතා කරන්නේ. හැබැයි මේ ධර්මයේ මේ ජීවිතේදීම අපිට ලබා දෙනවා අවසාන ප්‍රතිඵලය. ඒ නිසාද ධර්මයේ සම්දිට්ඨිකයි. ඒ ධර්මයේ තමා තුළ ප්‍රත්‍යක්ෂ කළ හැකි. ඒ නිසා මේ ධර්මය සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. ඒ වගේම ඒ ධර්මයේ කල් නොයවා විපාක දෙන දෙයක්. කල් නොයවා විපාක දෙනවා කියලා කියන්නේ මේ මාර්ගසිත අද පහළ වෙනවා නම් ඵලසිත මේ ජීවිතේදීම පහළ වෙනවා කියන එක. සෝවාන් මාර්ගයේ තුල යම් කිසි කෙනෙක් පිහිටා සිටිනවා නම් සෝවාන් මාර්ගස්තය අනිවාර්යයෙන්ම ඵලයටපත් වෙනවාමයි. ඒක කිසි ලෙසකවත් ඒක ප්‍රමාද වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කල් නොයවා විපාක දෙන ගතිය නිසා ධර්මයට අකාලිකයි කියලා කියනවා. ඒ වගේම ධර්මයේ ඒහිපස්සිකයි. ඕනම කෙනෙකුට මේ එන්න මේ බලන්න මේක මනා ධර්මයක් කියලා අපිට පෙන්වා දීමේ හැකියාව තියෙනවා. ඒක හරියට වලාකුළු රහිත අහසක පූර්ණ චන්ද්‍රයා නැගී තියෙනකොට ඒක අපිට ඕන කෙනෙකුට දැක්විය හැක්කාසේ අපිට මේ ධර්මය ඕන ලෙසක පෙන්වන්නට පුළුවන්කම තියෙනවා ප්‍රඥා සම්පන්නයින්ට. ඒ ධර්මයට ඒ නිසාම ඒහිපස්සික ගුණයෙන් යුක්තයි කියලා කියනවා. ඕපනයිකෝ
උපනයනය කළ යුතුයි. තමාගේ සිතෙහි උපදවා තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙනවා. ඒ මාර්ගය, ඒ ඵලය ආදී ධර්මයන් තම තමාගේ සිත තුළ දත යුතු නිසාම උපනයනය කොට එළඹවාම විඳ යුතු නිසා ඕපනයිකයි කියලා කියනවා. කොච්චර ලස්සනට විග්‍රහ කරලා තිබුණත් තමාගේ සිතෙහි උපනයන ස්වභාවය නැතිනම් එළඹෙන ස්වභාවය නැතිනම් ඒ ගතිය නැතිනම් තමාට ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒ තමාගේ සිතෙහි එළඹෙන්නට ඒ ධර්මය අන්න එතකොට තමයි තමාට නිවීම ලැබෙන්නේ. ඒ නිසා ඒ ධර්මයේ ඕපනයික ගුණයෙන් යුක්තයි. ඒ වගේම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි මේ ධර්මය නුවණැත්තන් විසින් තමයි තමා තුළ අත්දැකිය යුතු වෙන්නේ. ඒක කොයි වෙලාවකවත් දුෂ්ප්‍රඥයින්ට දැකිය නොහැකි දෙයක්. නුවණැත්තන් විසින්ම දැකිය යුතු දෙයක්. මේ විදිහට අපිට ධර්මයේහි ධම්මානුස්සතිය වඩන්නට පුළුවන්කම තියෙනවා. සංඝානුස්මතියත් ඒ විදිහටමයි. සංඝානුස්මතිය තුලත් අපිට සංඝ ගුණ පිළිබඳව අපේ හිත ප්‍රසාදය ඇති කර ගන්නට පුළුවන්කම තියෙනවා. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න, ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණේය ආදී ඒ අනන්ත සංඝ ගුණයන් පිළිබඳව අපිට නැවත නැවතත් මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. කාල වේලාව ගත වෙන නිසා අපි ඒ පිළිබඳව දිගින් දිගටම ලොකු විග්‍රහයන් සිද්ධ කරන්නේ නැහැ. නමුත් බුදු ගුණයන් පිළිබඳව කතා කරනකොට අපේ හිතේ ඒ පිළිබඳව ඇති අචල ශ්‍රද්ධාවත් අපේ හිත ඒක මගහැර යන්නට නොහැකි වෙන බව වැඩි නිසා අපි ප්‍රධාන ලෙස බුදු ගුණයන් පිළිබඳව කතා කළා. නමුත් ධම් ගුණයන් සංඝ ගුණයනුත් අපිට ඒ හා සමානවම ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙනවා. මේ කාල වේලාව නෙවෙයි කියන එකයි අපිට හිතන්නට වෙන්නේ. කෙසේ වෙතත් අපිට බුදුරජාණන් වහන්සේ මේ විදිහට තුනුරුවන්ගේ ගුණ අපිට අනුස්සතියක් ලෙස දේශනා කළා. ඒ පිළිබඳව නොඑක් සූත්‍ර දේශනාවන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ සූත්‍ර දේශනාවන්ගේදී අපිට පැහැදිලි කරලා දෙනවා මේ අනුස්මෘති භාවනාවන්ගේ වටිනාකම. බුද්ධානුස්මෘතිය, ධම්මානුස්මෘතිය, සංඝානුස්මෘතිය ආදී මේ දේවල් වල ඇති වටිනාකම. යටත් පිරිසෙන් දජග්ග සූත්‍රයේදී පවා දේශනා කරා කියන එක මේ බුද්ධානුස්මෘතිය, ධම්මානුස්මෘතිය, සංඝානුස්මෘතිය අනුදෙනව දාලා කියන එක මේ පින්නතුන් හොඳටම දන්න දෙයක්. ඒ විදිහට මේ තුනුරුවන්ගේ ගුණ පිළිබඳව අනුස්මරණය කිරීමෙන් ධ්‍යාන උපදින්නෙත් නැතිනම් කුමක්ද අපි බලාපොරොත්තු වෙන දේ? පින්නතුනි ප්‍රධානම දේ තමයි මේ තුල ඇතිවන ශ්‍රද්ධා සම්පන්න භාවය. ශ්‍රද්ධාව නැතුව කවදාවත් නිවන් දකින්නවා කියන දෙයට අවශ්‍ය මූලික පදනම වැටෙන්නේ නැහැ. ධර්මයේ තේරෙන්නට ගන්නකොට ශ්‍රද්ධාවත් ඒ සමගම ඔහු කෙරෙහි වැටෙනවා. ප්‍රඥාව මූලික කරගෙන කෙනෙක් ප්‍රතිපදාව වඩනවා කියන්නට පුළුවන් ශ්‍රද්ධාව මූලික කරගන්න නැතුව. නමුත් ප්‍රඥාව මූලික වෙනකොටම ඔහුට ශ්‍රද්ධාව නිකම්ම හටගෙන අවසానයි. ඒ වගේම ශ්‍රද්ධාව මූලික කරගෙන කෙනෙකුට පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ප්‍රඥාව මූලික කරගෙන ප්‍රතිපදාව වඩනවා වුණාට ශ්‍රද්ධාව නැතුව බෑ. හැබැයි ප්‍රඥාව නැතුව වුණත් ශ්‍රද්ධාව කියන තැනින් පටන් ගන්න පුළුවන් ආරම්භයක් විදිහට කෙනෙකුට. ඒ නිසා ශ්‍රද්ධාව ප්‍රඥාවට පෙරවෙන දෙයක්. පෙරවෙන දෙයක් කියලා කිව්වේ ශ්‍රද්ධාව කියන දේ පදනමක් ධර්මයට තියෙන. ඒ ධර්මයට ඇති ඒ පදනම ශ්‍රද්ධාව වෙනකොට ඒක බොහොම ලස්සනට පැහැදිලි වෙන අවස්ථා අපිට දකින්නට පුළුවන්කම තියෙනවානේ. මේ පින්නතුන්ට සිහිපත් ඇති හොඳට මතක ඇති කසී භාරද්වාජ සූත්‍රයේදී පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහොම අපූර්වට ඒ පිළිබඳව. සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුගනග්ගලං කියලා මේ ශ්‍රද්ධාව කියන එක බීජය කොටයි දක්වන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව බීජයක් නම් මේ වපුරන බීජය මේ ශ්‍රද්ධාව නැමැති බීජය මේ ශ්‍රද්ධාව නැමැති බීජය තමයි අපිට ලෝකෝත්තර ධර්මයන් නැමැති ලෝකෝත්තර නිවන නැමැති අස්වැන්න ගෙන එනකම් පළදරන්නේ මේ ශ්‍රද්ධාව නැමැති බීජය. ඒ නිසා මේ ශ්‍රද්ධා නැමැති බීජයට මේ ශාසනයේ හිමි වෙන තැන බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා අපි ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් ලෙස දකිනවා. ඒ වගේම අපි ශ්‍රද්ධාව අපි දකිනවා බල ධර්මයක් විදිහටත්. එතකොට ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක්, එතකොට ශ්‍රද්ධාව බල ධර්මයක්. මේ දෙක ශ්‍රද්ධාව ඉන්ද්‍රිය සහ බල කියන මේ ධර්මයන් ඊටාම වැදගත් ධර්මයන්නේ. එතකොට ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධානාර්ථයෙන්. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන්ට ප්‍රධානත්වයේ ගන්න ධර්මයන් අතර ශ්‍රද්ධාව තමයි පළවෙනියටම ප්‍රධානත්වයේ ගන්නෙ.
ඒ ශ්‍රද්ධාව පදනම් කරගත්ත කෙනා තමයි අකුසලයට බිය වෙන්නේ. හිරියොතප් දෙක පවා පිහිටා සිටින්නේ ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක අපිට හැම වෙලාවකදීම අපේ හිතේ බැස ගන්න දෙයක් බවට පත්වන්නට ඕනේ. ශ්‍රද්ධාව නැති කෙනා හිස් කෙනෙක් බවටයි පත්වන්නේ. ඒ වගේම ඒ ශ්‍රද්ධාව කියන දේ බුදුරජාණන් වහන්සේ නිවන දක්වාම හේතු වන ආකාරය පිළිබඳව දේශනා කරනවා. විශේෂයෙන්ම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා උපනිෂ වගේ සූත්‍ර දේශනාවක් අරගෙන බලනකොට සංයුත්ත නිකායේ අபிසමය සංයුත්තේහි එන ඒ උපනිෂ වගේ සූත්‍ර දේශනාවන්ගෙදී බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්වට ශ්‍රද්ධාවේ වැදගත්කම දේශනා කරනවා. යථාභූත ඥාන දර්ශනය ගැන අරිහත් ඵලය ගැන කතා කරන්නට ගිහිල්ලා අරිහත් ඵලය ගැන කතා කරන බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව යථාභූත ඥාන දර්ශනය ආදී දේවල් ගැන කතා කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රද්ධාවට එතන හිමි වෙන තැන. අපි එක තැනකින් විතරක් අරගෙන කතා කළොත් යථාභූත ඥාන දර්ශනය ප්‍රත්‍ය සහිතයි කියනවා. ඒක අප්‍රත්‍යකව උපදින දෙයක් නෙමෙයි. ඒ යථාභූත ඥාන දර්ශනය උපදින්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? මහණෙනි යථාභූත ඥාන දර්ශනය උපදින්නේ සමාධිය ප්‍රත්‍ය කරගෙන. සමාධිය කියන එක අහේතුකව අප්‍රත්‍යව උපදින දෙයක් නෙමෙයි. සමාධිය උපදින්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? සමාධිය උපදින්නේ සැපය මිශ්‍රය කරගෙන, සැපේ ප්‍රත්‍ය කරගෙන. සැපේ උපදින්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? සැපේ උපදින්නේ පස්සද්ධිය ප්‍රත්‍ය කරගෙන. පස්සද්ධිය නිසා. පස්සද්ධිය උපදින්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? පස්සද්ධිය උපදින්නේ ඒක ප්‍රත්‍ය සහිත වූවක්. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍ය කරගෙනයි උපදින්නේ. ප්‍රීතිය උපදින්නේ කුමක් නිසාද? ප්‍රීතිය උපදින්නේ පාමුජ්ජ කියන ගතිය නිසා. පාමුජ්ජය උපදින්නේ කුමක් නිසාද? පාමුජ්ජය හේතු සහිත දෙයක්. පාමුජ්ජය උපදින්නේ ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව උපදින්නේ කුමක් නිසාද? ශ්‍රද්ධාවත් ප්‍රත්‍ය සහිතයි. ශ්‍රද්ධාව උපදින්නේ දුක නිසා. එතකොට දුක පිළිබඳව දකින්නකම නිසා, දුක පිළිබඳව තේරුම් ගන්න කෙනා නිසා තමයි දුක අවබෝධ කරන්නට, දුකට විසඳුමක් හොයන්නට යන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන, බුදුරජාණන් වහන්සේ පිළිබඳව, සංඝයා පිළිබඳව ශ්‍රද්ධාව උපදින්නේ. එතකොට ඒක දුක කියන දේ කුමක් නිසාද? ජාතිය නිසා. ජාතිය කුමක් නිසාද? භවය නිසා. මේ විදිහට පටිච්චසමුප්පාද පෙළම කතා කරනවා. මෙතනදී අපිට වැදගත් වෙන දේ තමයි අපිට වැඩෙන ಗುಣධර්මයක් විදිහට හිතට දැනෙන අපි දියුණු කළ හැකි දියුණු කළ යුතු ಗುಣධර්මයක් විදිහට ප්‍රමුඛම වෙන දේ තමයි ශ්‍රද්ධාව කියන දේ. මොකද දැන් පටිච්චසමුප්පාද පෙළනේ කතා කළේ පටිච්චසමුප්පාද පෙළේ මේ ඇති දුක ස්වභාවය පටිච්චසමුප්පන්න දුක්ඛ ලක්ෂණය දුක්ඛ ස්වභාවය තේරුණ කෙනාට ජරා මරණයන්ගෙන් පීඩිත වුණ කෙනාට ශ්‍රද්ධාව තමයි ප්‍රධාන වෙන්නේ අර නිර්වාණය කරා යෑමට තියෙන මැද තියෙන සියලුම ගුණාංගයන්ට පළමු වෙන්නේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව පිහිටිය කෙනාට තමයි එයා එතනින් එහාට ඒ මඟ වඩන්න පුරුදු වෙන්නේ. ශ්‍රද්ධාව තිබුණොත් තමයි ඒ කෙනා අකුසලයන්ගෙන් දුරු වෙන කුසල සහගත මානසිකාරය පිළිබඳව උත්සාහවත් වෙන්නේ. ශ්‍රද්ධාව තිබුණොත් තමයි එයා වීරය කරන්නේ. ශ්‍රද්ධාව තිබුණොත් තමයි එයා සමාධිය වඩන්නේ. ශ්‍රද්ධාව තිබුණොත් තමයි එයා ප්‍රඥාව දියුණු කරන්නේ. මේ විදිහට ශ්‍රද්ධාව පිළිබඳව අපි කතා කරනකොට ශ්‍රද්ධා සම්පන්න භාවය මේ ශාසනයේ ප්‍රධානම තැනක ප්‍රධානම දෙයක් විදිහට කතා කරන දෙයක්. දේවතා සංයුත්තේ සතුල්ලපකායික වග්ගේ වගේ මට මතක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතුල්ලපකායික දෙවියන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා සද්ධාචේ ဒ ුතියෝ පුරිසා පුරුෂයාට දෙවෙනි වෙන්නේ ශ්‍රද්ධාව. තමන්ට මේ තමන් ළඟට ඉන්න තමන්ගේ දෙවැන්න බවට ශ්‍රද්ධාවයිපත් වෙන්නේ. ඒ විදිහට තමන්ගේ දෙවැන්න බවට ශ්‍රද්ධාවපත් වෙනකොට ඒක අමූලික ශ්‍රද්ධාවක් නොවනකොට ඒ ශ්‍රද්ධාව නිවන කරා යන්න මේ කෙනාට හේතු වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව තරම් අපූර්ව ගුණයක් ශ්‍රද්ධාව තරම් ප්‍රමුඛ වන ගුණයක් තවත් නැති තරම්. ඒ නිසා ශ්‍රද්ධාව තමයි අපිට පදනම වෙන්නේ. මේ පදනම මත තමයි අපි ප්‍රඥාව ගොඩනගන්නේ. මේ පදනම මත තමයි අපි සමාධිය ගොඩනගන්නේ. ඒක ගොඩනගන්නට අපිට හේතු වෙන දේවල් තමයි බුද්ධානුස්මෘතිය කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව නැමැති පදනම ගොඩනගන දේ තමයි ධම්මානුස්මෘතිය තුළින් සිද්ධ කරන්නේ. ඒ ශ්‍රද්ධාව නැමැති පදනම ගොඩනැගීම තමයි අපිට සංඝානුස්මෘතිය කියලා කියන්නේ. පින්නතුනි මේ ශ්‍රද්ධාව නැතිනම් ඒ කෙනාට මේ ධර්මයේ වැඩෙන්නේ නැහැ. මේ ශ්‍රද්ධාව නැතිනම් ඒ කෙනාට එතනින් එහාට කිසිම ගුණ ධර්මයක් පිහිටන්නේ නැහැ. ඒ වගේම ඔහු පාපී පුද්ගලයෙක් බවට පත්වනවා. ඒ නිසාමයි ශ්‍රද්ධාව වැදගත් වෙන්නේ. ශ්‍රද්ධාව කියන ගතිය ඒ නිසා මේ ශාසනයේ විශේෂ කොට සැලකනවා.
ඒ ශ්‍රද්ධාවත් ප්‍රඥාව එක්ක යෙදුණු ශ්‍රද්ධාවට තමයි තැනක් හිමි වෙන්නේ. අමූලික ශ්‍රද්ධාවට වඩා ශ්‍රද්ධාව නොඑක ආකාරයට තියෙන්නට පුළුවන්. නමුත් වැදගත් වෙන ශ්‍රද්ධාව තමයි හේතු සහිත සකාරණ ප්‍රඥා සම්පන්න භාවයෙන් යුක්තව ඇති කරගන්න ශ්‍රද්ධාව. එනිසා ඒ ප්‍රඥා සම්පන්න භාවය ඇති කරගන්න ප්‍රඥා සම්පන්න භාවයට තමයි ධර්මයේ පැත්තෙන් අපිට උපකාර ලැබෙන්නේ. ඒ ධර්මයේ පැත්තෙන් ලබා ගන්න උපකාරය සමග වැඩෙන ප්‍රඥාවත් එක්කම තමයි අපිට ශ්‍රද්ධාව කියන මේ මාවත ශ්‍රද්ධාව කියන මේ පදනම ශක්තිමත් ලෙස යෙදෙන්නේ. ඒ නිසා තමයි ඔබට පැහැදිලි ඇති බුදුගුණ කතා කළත් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇතිවන්නට නම් අපිට තියෙන්නේ මේ බුදු ගුණයන් ගැන ගැඹුරු අවබෝධයක්. ඒක ප්‍රඥාවෙන් සිද්ධ කරන දෙයක්. ධර්මයේ ගැන තියෙන අවබෝධයක් අපිට ඒ තුල තියෙන්නේ. ඒකට ඒ අවබෝධයත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ ගැන අපිට ශ්‍රද්ධාව දියුණු වෙන්නේ. ඒක බුද්ධානුස්සතිය තුලින් අපි කරන්නේ අන්න ඒක. ධම්මානුස්මතිය තුලින් කරන්නේ දේ. සංඝානුස්මතිය තුලින් අපි කරන්නේ දේ. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ විදිහට අපිට අනුස්මෘති භාවනාවක් වඩන්නට අනුස්මෘති භාවනාවක් දියුණු කරන්නට එක වීතියක අපිට මේ දේ අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට බුද්ධානුස්මෘති ධම්මානුස්මෘති සංඝානුස්මෘති කියන අනුස්මෘති භාවනාවන් අපිට කතා කරන්නට පුළුවන්. ඉතින් අපි අද දවසේදී කතා කළේ ඊටමත් කෙටියෙන් අපිට කතා කරන්නට පුළුවන් ඊටමත් සුළුම විදිහකට තමයි අපි මේ බුදුගුණ ධම්මගුණ සංඝගුණ පිළිබඳව කතා කළේ. නැතිනම් කතා කරලා අපිට පමන නොකට හැකි අනන්ත අප්‍රමාණ අචින්ත්‍ය විෂයක් ක්ෂේත්‍රයක්. ඒ නිසා අපි මේ විදිහට ඒන් ශ්‍රද්ධාව ඇති වෙන හැටි ශ්‍රද්ධාවේ තියෙන වැදගත්කම ඒ ටිකත් එක්කම අපි තේරුම් ගන්නට අවශ්‍යයි.